ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 704 දෙනාගෙන් 541 දෙනෙකු කොළඹින්. ඉකුත් පැය 24 තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 42 දෙනෙක් අත්අඩංගුවට. පොදු ප්‍රවාහනය සිදු වූ හැටි. ගුවන් පියාසර ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යලි නිරෝධායනයට. මෙවර නිකුත් වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු පිළිබඳව වාර්තා වනවා. මේ අතර ඊයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අදාළව කඩයිම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් මාස 11 වැනි දිනයි. විභාගය සඳහා සිසුන් 3,31,741ක් ඉල්ලුම් කර තිබූ අතර ඉන් සිසුන් 3,26,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. මෙවර ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ සහ මාධ්‍ය අනුව අදාළ කඩයිම් ලකුණ සමග වන අතර දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්. මේ අතර විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු වාර්තා වනවා. ඒ අනුව ගාල්ල සංගමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය ලකුණු 200ක් ලබාගත් සිසුන් 10 දෙනා අතරින් එක අයෙක්. ඇය ගාල්ල වටරක ප්‍රදේශයේ පදිංචි සිසුවියක්. ලකුණු බැලුවාම මට හරි පුදුමයි 200ම තියෙනවා. මං හිතන් හිටියේ 198ක් විතර තියෙයි කියලා. මගේ අනාගත බලාපොරොත්තු වන්නේ වෛද්‍යවරියෙක් වීමයි. රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සාර අධ්‍යයනයේද මෙවර විභාගෙන් ලකුණු 200ක් ලබා ගත්තා. මම අද බාහිර වැඩ ගොඩක් කරන අතරේ ඉගෙනීම් කටයුතුත් කරලා මේ ජයග්‍රහණය ලබා ගත්තේ. පාසලේ මට උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනිත් නංගිලා මල්ලිලාටත් මට කියන්න තියෙන්නේ බාහිර වැඩ කරන අතරතුරේ ඉගෙනීම් කටයුතු හොඳින් කරලා මේ වගේ ජයග්‍රහණ ලබන්න කියලා. බණ්ඩාරගම ජාතික පාසලේ MD හිනුද සස්මිත ගුණතිලක සිසුවාද ලකුණු 200ක් ලබාගත් සිසුන් අතරින් තවත් සිසුවෙක්. එමෙන්ම ඉංගිරිය සුමන ජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි, ඇමිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරංජිත්, මරදාන සහිරා විද්‍යාලයේ MSM අමාර් යන සිසුවියන්ද ලකුණු 200 ලබාගෙන තිබෙනවා. ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අදාළ කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව කඩයිම් ලකුණ යටතේ සිංහල මාධ්‍ය ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 169 දිස්ත්‍රික්ක 9කට වෙන් වේ තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ලකුණු 169 කඩයිම් ලකුණ ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණ 165ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණ 164ක් වනවා. කඩයිම් ලකුණ 163ක් ලෙස දක්වා ඇති දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය සහ පුත්තලමයි. මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 161ක්. අඩුම කඩයිම් ලකුණු සංඛ්‍යාව වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන් කර ඇති අතර එය ලකුණු 157ක්. දෙමළ මාධ්‍ය ඉහළ කඩයිම් ලකුණ 162ක් වන අතර අවම කඩයිම් ලකුණ 155ක් ලෙස දැක්වෙනවා. විල්පත්තු කල්ලාරු ප්‍රදේශය එලිපෙහෙලි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය අද තීන්දුව කළා. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කළේ සිය පෞද්ගලික ධනයෙන් හානි කළ ප්‍රදේශයේ වන වගාව නැවත ආරම්භ කරන ලෙසයි. උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විල්පත්තු අභය භූමිය ආශ්‍රිත කල්ලාරු ප්‍රදේශයේ අක්කර 100 ගණනක් එලිපෙහෙලි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය අද තීන්දුව කළා. එකී එලිපෙහෙලි කිරීම නීති විරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නයි පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා. ඒ අනුව එකී තීන්දුව නිකුත් කරමින් අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කරනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික මුදලින් එලෙස එලිපෙහෙලි කරන ලද ප්‍රදේශයේ නැවත වනවගාව සිදු කරන ලෙසයි. එමෙන්ම විත්තිකාර පාර්ශවයට අභියාචනාධිකරණය දැනුම් දුන්නේ පෙත්සම්කාර පාර්ශවයට වැය වූ නඩු ගාස්තුද ගෙවා දමන ලෙසයි. COVID-19 ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ දිනේ තුල පමණක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 17000 ඉක්මවා ගියා. මේ අතර ඊයේ දිනේ COVID ආසාදිත මරණ 5ක්ද වාර්තා වුණා.
COVID-19 ආසාදිතින් 704 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 17287 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතින් අතුරින් 701 දෙනෙකුම දේශීයව හඳුනාගත් ආසාදිතින් වන අතර 30 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව පුද්ගලයින්. ඉන් 541 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර 39 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. මේ අතර වැඩිම ආසාදිතින් පිරිසක් ඊයේ දින තුල වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන්. එම ආසාදිතින් සංඛ්‍යාව 369ක්. ඊට අමතරව කොළුන්නාව ප්‍රදේශයෙන් ආසාදිතින් 22 දෙනෙකු සහ මොරටුව ප්‍රදේශයෙන් ආසාදිතින් 22 දෙනෙකු හඳුනාගත්තා. වත්තල ප්‍රදේශයෙන් ආසාදිතින් 26 දෙනෙකු සහ මීගමුවෙන් ආසාදිතින් 11 දෙනෙකු හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර ගාල්ල ප්‍රදේශයෙන්ද ආසාදිතින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව COVID-19 ආසාදිතින් 3106 දෙනෙකු සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතින් 10674 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13780ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මෙම පොකුරට අදාළව 8070 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් 17287 දෙනාගෙන් 5734 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11495ක්. රෝගීන් හඳුනා ගැනීම සඳහා ඊයේ දින තුල PCR පරීක්ෂණ 10713ක් දෙවෙනි පුරා සිදු කෙරෙනු අතර ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,72,100ක්. අද වෙනකොට නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කරනවා මේ මුල්ලේරියාව රසායනාගාරයේ තියෙන යන්ත්‍රය නැවත කැඩිලා. අපි දිගින් දිගටම දරපු ස්ථාවරය තමයි මේ ස්ථාපිත කරපු යන්ත්‍රයේ කිසියම් දීර්ඝකාලීන දෝෂයක් තියෙනවා. මේ යන්ත්‍රයත් එක්ක අපිට වැඩ කිරීමේ හැකියාවක් නැහැ. මේ යන්ත්‍රය තබා ගැනීම රසායනාගාර ශාස්ත්‍රය තුල තියෙන ධාරිතාව කළමනාකරණය කරන්න ගැටලුවක් වෙනවා. මොකද ලංකාවේ කිසිම තැනකින් මේ විදිහට PCR යන්ත්‍ර විශ්ලේෂක යන්ත්‍ර කැඩීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. ඒ යන්ත්‍රය වෙනුවට දැන් උත්සාහයක් ගනිමින් ඉන්නවා තවත් ඒ જાතියේම යන්ත්‍රයක් ගේන්න. චරත් ප්‍රමාද දෝෂ තියෙන යන්ත්‍රය වෙනුවට තවත් ඒ જાතියේම යන්ත්‍රයක් ගේනීම පරිත්‍යාගයක් විදිහට නැවත මේ මුල්ලේරියාව රසායනාගාරයේ අර්බුදයට ලක් කරනවා. ඒ නිසා මේ අර්බුදය විසඳන්න වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනල්ලා දෙන්න. මේ තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා වහාම විමර්ශනයක් කළ යුතුයි. මුල්ලේරියාවේ ස්ථාපිත කරන ලද PCR පරීක්ෂණාගාරයේ නවීන උපකරණ සහිතව තමයි ස්ථාපනය කළේ. ඒ තුළ පරීක්ෂණ ඉතාමත් විශාල ප්‍රමාණයක් දිනපතා කිරීමේ හැකියාව කෙටි කාලයක් තුළදී කිරීමේ හැකියාව තියෙනවා. ඒ තිබිච්ච යන්ත්‍රයක තිබිච්ච අඩවනවීමක් යථාවත් කර දැන් තියෙනවා. ඒ වගේම නව යන්ත්‍ර සවි කරමින් එහි ධාරිතාවය තවදුරටත් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේදී කටයුතු කරමින් තිබෙනවා. ඒ අතර පරීක්ෂණමය උපකරණ වලට අවශ්‍ය වන ප්‍රතික්‍රියාකාරක එසේ නැත්නම් ක්‍රියේජන්ස් වල යම්කිසි විදියක අඩුවක් ගෝලීය සැපීමේ තියෙන බලපෑම් නිසා සිදුවෙච්ච අඩුවක් අපිට අත්දකින්න මේ අවස්ථාවේදී එය මේ සතිය මුලදීම අද හෝ හෙට වෙනකොට එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මුල්ලේරියා රෝහලේ පරීක්ෂණාගාරයේ කටයුතු නැවත වතාවක් සුපුරුදු පරිදි එය සූදානම් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ආපු සාම්පල් මම හිතන්නේ 1000කට කිට්ටු ගාණක් විවිධ තැන්වල ගොඩ ගහලා තිනවා. ඒකිනුත් බහුතරය මුල්ලේරියාව රසායනාගාරයේ තියෙන බව තමයි කළුතරින් අපිට දැනුම් දුන්නේ. ඒ නිසා විශේෂයෙන්ම යෝජනා කරනවා තවදුරටත් මුල්ලේරියාවේ රසායනාගාරය ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කරන එක ප්‍රමාද වෙනවා නම් අඩුම ගානේ මේ මුල්ලේරියාව රසායනාගාරය ඇතුළේ ගොඩ ගැහිලා තියෙන සාම්පල් ටික අනිත් රසායනාගාරවලට බෙදලා දෙන්න. මොකද ගිය සඳුදා ගත්ත ප්‍රතිඵලය අද වෙනකන් නැත්තම් අවසානයේදී තීරණ ගන්න තමයි ප්‍රමාද වෙන්නේ. මොකද ඒක පිළිණු වෙච්ච ප්‍රතිඵලත් එක්ක අපි රටක් විදිහට නිවැරදි තීරණ ගන්න බෑ. මොකද PCR වල ප්‍රමාදය මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණ පහත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගියා. මෙලෙස ඊයේ වාර්තා වූ මරණ පහත් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ මියගිය රෝගීන් සියලුම දෙනාම වගේ වැඩිහිටියෝ වයසේ පසු වෙච්ච අය එක්කෙනෙක් හැර ඔහුත් පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි පුද්ගලයෙක්. ඔහුට COVID-19 නියුමෝනියාව සෑදීම නිසා මියගිය බවට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් වාර්තා කර තියෙනවා. COVID-19 රෝගයෙන් මිය යන සියලුම පුද්ගලයන් පාහේ මේ අවස්ථාවේදී වැඩිහිටි වයසේ පසු වන එසේත් නැත්නම් නිදංගත රෝගයක් හෝ පිළිකාවක් වෙනගේ ප්‍රතිශක්තිය ඌන කරන රෝගයකින් පෙළෙන රෝගීන් වෙනවා. COVID-19 වෛරසය සඳහා එන්නතක් සොයාගත්තද සෞඛ්‍ය පුරුදු සමග තවත් දිගු කාලයක් ගත කිරීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. අද පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට සොයාගෙන ඇති එන්නත්වල කාල සීමාවන් පිළිබඳ මෙතෙක් නිශ්චිත ලෙස තහවුරු කරගෙන නොමැති බවයි.
අපිට මේකත් එක්ක තව කොච්චර දිගු ගමනක් යන්න වේද? මං කියන්නේ කොරෝනා එක්ක යන ගමන අපිට කෙටි කර ගන්නටයි ඕන වෙලා තියෙන්නේ. ඒක අපිට කොයිතරම් දුරට අරගෙන යන්න වේද? මම හිතන රංගන කොරෝනාත් එක්ක යන ගමන මේක ගෝලීය වසංගතයක් කියන සාධකකින් අපිට බැහැර වෙන්න බෑ. ගෝලීය වසංගතයකදී ගෝලීය ලෝකයේ තුලම මේක පාලනය කරන තාක්කල් අපිට මේකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා අපේ රට තුල යම් පාලනයක් ඇති කරගත් ලෝකයේ අනිත් රටවල් වල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන තත්ත්වයට යටතේ විශේෂයෙන්ම ගුවන් තොටුපළ සහ අනිත් සංචරණ සීමායේ සියල්ල සැලකුවාම අපිට පාලනය පවත්වාගෙන යාම ඉතාම අපහසු වෙනවා මේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක. ඒ නිසා විශේෂ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ සාමාන්‍යයෙන් ඉදිරි අවුරුදු 2 වගේ කාලය ඇතුළත අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙයි කියන එක. ඒතකොට එන්නතක් ඒ සම්බන්ධයෙන් යම් බලාපොරොත්තු දැල්වෙමින් තියෙනවා. ඒක තමයි යම් සුබදායි පැත්තක් තියෙන්නේ. නමුත් එන්නත පවා අඩුම ගානේ තව මාස 6ක වගේ කාල සීමාවක් යයි ස්ථිරවම මේ සම්බන්ධයෙන් අත්දැකීම් අපිට විඳ ගන්න. එතෙන්දී විශේෂ ලංකාව වගේ රටවල් වලට මේ එන්නත එන්න ඊටත් වඩා යම් කාලයක් ගත වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා රජයට වගේම මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේට රජයන්ට වගේම තියෙන ලොකු වගකීමක් මේ එන්නත ලෝකේ පුරා සමානාත්මතාවයෙන් යුතුව බෙදා දීම. ඒ වගේම අනිත් උප්පත් සහ මධ්‍යම ආදායම් රටවලටත් මේ එන්නතේ ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් හදන එක. ඒ වගේම එන්නත සම්බන්ධයෙන් හරි දැනුම සමාජගත කරන එක. මේ සියල්ල එන්නත් ගණනාවක් මේ වෙනකොට නිෂ්පාදනය වෙමින් තියෙනවා. ඒ කොහොම වුණත් එන්නතක් එනතාක් අනිවාර්යයෙන්ම අපේ මේ අපි අරන් තියෙන මූලික හුරු පුරුදු අනුගමනය කළ යුතුයි. එන්නතක් ආවත් ඒ එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය කොච්චර කාලයක් මිනිසුන් ඇඟේ රඳා පැවතීද කියලා තාම මේ නිෂ්පාදන සමාගම් පවා දන්නේ නැහැ. එන්නේ ඒ කියන තත්ත්වය යටතේ එන්නතක් ආවත් අපිට යම් කාල සීමාවක් වෙනකල් මේ අපි දැනට අනුගමනය කරන මූලික සෞඛ්‍ය හුරු පුරුදු අමතක කළා දාලා ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ නිසා අඩුම ගානේ තව අවුරුදු 2ක්වත් අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙයි. ඒ හරහා අපි නව සාමාන්‍යකරණයත් එක්ක අපේ ජීවිත හැඩගස්වගෙන යන්න වෙයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පිටවීමට පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඉවත් වීමත් සමග ජනතාව සිය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට ගමන් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 12ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 6ක් මීට පෙර හුදකලා කරනු ලැබුවා. අද අලියම පහේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් 5ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් පොලිස් වසමක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරනු ලැබුවේ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහායි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤ වේදිය, ඩෑම් වේදිය හෙවත් වේල්ල වේදිය යන පොලිස් වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් වසමයි මෙලෙස හුදකලා කරනු ලැබුවේ. මේ පොලිස් වසම් 5ට හා සංසන්දනය කළ බැලුවම මේ පොලිස් වසම් 5 හුදකලාවට ලක් කරනු ලැබුවත් විශේෂයෙන්ම කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, ඒ වගේම කෙසෙල්වත්ත, මීට ප්‍රථම දාපු කෙසෙල්වත්ත කියන ප්‍රදේශවල පවත්නා ආයතන, ප්‍රධාන ආයතන, පෞද්ගලික ආයතන, විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් හා සම්බන්ධ වූ ආයතන තවදුරටත් පවත්වාගෙන යන ආකාරයෙන් හුදකලා කිරීමකටයි මේ ලක් කළ තිබෙන්නේ. විශේෂයෙන්ම දුම්රියපොළ, කොටුව, පිටකොටුව බස්, ප්‍රධාන බස් නැවතුම්පොළ, එන බස් නැත්නම් දුම්රිය තවදුරටත් පවත්වාගෙන යන ක්‍රමවේදයක් ඇතුළත තමයි අපි මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න කටයුතු කළා තිබෙන්නේ. මෙම පොලිස් වසම්වලට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර ඇති අතර පොලිස් මාර්ග බාධක සංඛ්‍යාවද වැඩි කර ඇති බව පොලිසිය පැවසුවා. හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පහසුකම් සලසා දී ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ජංගම වෙළඳ රථවලට පමණක් මෙම ප්‍රදේශවලට ඇතුළුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එම ප්‍රදේශවල පදිංචිකරුවන් තමන්ගේ නිවස්වලටම වී රැඳී සිටීම අනිවාර්ය වෙනවා. එසේ රැඳී සිටීම සම්බන්ධයෙන් සොයා බැලීමට අපි ඩ්‍රෝන තාක්ෂණය, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන විශේෂ ආවේශන මෙහෙයුම්ද සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. හුදකලා කරන ප්‍රදේශයක සිටිනවා නම් යම් අවස්ථාවකදී හදිසි අසනීප තත්වයකට, දරුවෙකුගේ අසනීප තත්වයකට, ගර්භණී මවක් වෙනවා නම් එවැනි අවස්ථාවකදී රෝහලක් වෙත යාමට හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවසර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් උපයෝග කරගෙන රෝහලක් වෙත ගමන් කරන්න පුළුවන්. ඒ වගේම හුදකලා ප්‍රදේශවල යම් හදිසි අසනීප තත්වයකදී ප්‍රතිකාර සැලැස්වීම සඳහා විශේෂ දුරකථන අංකයක් තිබෙනවා. එම දුරකථන අංකය 011 34යි 22යි 558 දුරකථන අංකය. මේ දුරකථන අංකයට ඇමතීමෙන් පසුව ඔබට හැකියාව ලැබෙනවා ඇම්බියුලන්ස් සේවාවක සහාය ලබා ගැනීම සඳහා. හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඒ මහල් නිවාසවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්වයෙන් මිදීමට වැඩිපුරම දායකත්වය දැක්විය හැකි ඔබ සංචරණය සීමා කරමින් හිටියොත් ඔබ ඉන්න ප්‍රදේශයෙන්, ඔබ ඉන්න මහල් නිවාසයෙන් ආසාදිතයෝ බිහි වෙන්නේ නැහැ. එවිට ඉක්මනින්ම ඔබගේ ප්‍රදේශය නිදහස් කිරීමට හැකියාවක් ලැබෙනවා.
මේ අතර බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට යාමට පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කෙරුණා. ඒත් සමගම බොහෝ ජනතාව අනිකුත් ප්‍රදේශවලට ගමන් කිරීම ආරම්භ කළ අතර යොදවා තිබූ පොලිස් මාර්ග බාධක සංඛ්‍යාවද අඩු කිරීමට පොලිසිය පියවර ගත්තා. මාසෙට පාවිච්චි කරන්නේ කටට නෙමෙයි. මාසෙ දාගෙන හරියට මාසෙ මේ වාහනයක සාමාන්‍ය මෙච්චර ප්‍රමාණයක් යන්න බෑ. ඒක නිසා දිගින් දිගටම මෙහෙම වෙන්න ගියොත් ඕගොල්ලන්ට විරුද්ධව රාජකාරී කරන්න වෙනවා. මාසෙ දාගෙන හරියට දාගෙන මොන කටට දෙක මාසෙ දාගෙන දකුණ සහ බස්නාහිර පළාත වෙන් කරන බෙන්තර පොලිස් මාර්ග බාධකය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට රථ වාහන ධාවනය කරන ආකාරය දැකගත හැකි වුණා. එලෙස ධාවනය වන රථ වාහන සහ මගී ජනතාව පරීක්ෂා කිරීමටද පොලිසිය පියවර ගනු ලැබුවා. එමෙන්ම තහනම ඉවත්වීමත් සමග පුත්තලම දෙසටද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රථ වාහන ධාවනය ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ මහනුවර මාර්ගයේද ගමනාගමන කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි සිදු කරන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මීට අමතරව බස්නාහිර පළාතට පනවා තිබූ තහනම ලිහිල් වීමත් සමග අනිකුත් ප්‍රදේශවලටද ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කරන අතර නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඊයේ රාත්‍රී 12න් පසු ඒ නිරෝධායන නියෝගය අවසන් වුණා. ඒ අනුව ඕනෑම කෙනෙකුට බස්නාහිර පළාත තුලට පැමිණීමට, ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යාමට හැකියාව ලැබෙනවා. පොදු ප්‍රවාහන සේවාවක් හෝ පුද්ගලික ප්‍රවාහන සේවාවක් උපයෝගී කර ගනිමින් මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. අසත්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම පිළිබඳව විවිධ ආකාරයේ විමර්ශන සිදු කළා. ඡායාරූප වීඩියෝ පාට උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ජාල හරහා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර කිරීමට නොහැකිව මහා මාර්ගයේ කොවිඩ් රෝගීන් මිය යන බව මේ සම්පූර්ණ අසත්‍ය පුවතක්. ඊයේ දිනේදී මුහුණු ආවරණ නොපැළඳී ඒ වගේම සමාජ දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 42 දෙනෙක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 263ක් වෙනවා. ඒ අයට ඉදිරියේදී නඩු පැවරීම නියමිතව තිබෙනවා. හුදකලා කරන ප්‍රදේශයක හිටියත් හුදකලා නොකරන ලද ප්‍රදේශයක සිටියත් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම අනිවාර්ය වෙනවා. ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගතද බස් රථ හා දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු වුණා. මේ අතර බස්නාහිර පළාතට පනවා තිබූ සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් වීමත් සමග පිට පළාත් වලටද බස් රථ හා දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු වනවා. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපේ පනවා තිබූ සංචරණ නීති ලිහිල්වීමත් සමග අද දිනේ සිට ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකම බස් රථ ධාවනය ආරම්භ වූ බවයි. පිටකොටුව බස් නැවතුම් පොලේ ගමනාගමන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අද උදෑසන පත්තරේ වැඩසටහනින්ද අප විමසා බැලුවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මේ වන විට දුරගමන් සේවා ආරම්භ කර තිබෙනවා. හැටන් ප්‍රදේශයට, තලවකලේ ප්‍රදේශයට, අනුරාධපුර, කුරුණෑගල ආදී ප්‍රදේශවලට ගමන් වාර ආරම්භ කර තිබෙනවා. ඒ වගේම තමයි රංගන ගාල්ල මාතර ප්‍රදේශවලටත් බස් රථ යෙදවීමට පියවර ගෙන තිබෙනවා. අපි දැක්කා ඒ ප්‍රදේශවල සිටත් බස් රථ බොහෝ මෙම කොළඹ කොටුව ප්‍රදේශයට ළඟා වන ආකාරය. මේ අතර පෞද්ගලික බස් රථ ධාවනයද අද දිනේ සාමාන්‍ය පරිදි සිදු වූ අතර මෙලෙස ධාවනය වන බස් රථ හුදකලා කර ඇති ප්‍රදේශවල නතර කිරීමක් සිදුවන්නේ නැහැ. කොහෙද යන්නේ? උත්තලමනේ. දැන් මෙතනින් නැග්ගන් පස්සේ කොහෙන්ද ආයෙත් ගන්නෙ? ආයෙ ගන්නෙ තෝප්පුවෙන් එහාට. මොකද දත්තයද කොහොමද පෞද්ගලික බස් කොහොමද දුවන්නේ? අපි ආයෙත් දාගෙන ආවේ මේ අන්පාරෙන්ද. කොහෙද? මේ අතර මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේද කටයුතු අද සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර පිටපළාත්වල සිට බස් රථ එම ස්ථානයට පැමිණි අතර එම ස්ථානයේ සිට පිටපළාත් සඳහාද බස් රථ ධාවනය කෙරුණා. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ ප්‍රමාණවත් මගින් පිරිසක් නොමැති වීමෙන් Taman දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි. මං උදේ අද 5 මාරාවේ 5 මාර එන්න මට 15 දෙනා හිටියේ. මේ 4-5ක් බැස්සුවා ලෝඩ් එක. මේකට මොකක්වත් විසුමක් ගන්නෙ නැහැ, ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මේ මෙහාට ආව 15 දෙනෙක් දාගෙන සෙනගත් නැහැ. මෙහෙත් දැන් කරන්න දෙයක් නැහැ. හැබැයි හයිවේ චාර්ජස් එකට සල්ලි ගත්ත ගන්න නැහැ කිව්වට. මේ අතර අදාළවීම පහේ සිට දුම්රිය ධාවනය යලි ආරම්භ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද දිනේ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර 80ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එහි ගමනාගමන අධිකාරී රංජිත් පද්මලාල් මහතා පැවසුවා.
පැවසුවා. කොටුව දුම්රිය පොලේ දුම්රිය දහවන කටයුතු සිදුවන ආකාරයද අද උදෑසන පත්තරේ වැඩසටහනින් විමසා බැලුවා. මේ දුම්රිය පොල්ගහවෙල ප්‍රදේශයේ සිට තමයි මීට සුළු මොහොතකට පෙර පැමිණියේ. ඉතින් රංගන මගීන් 10ක් 15ක් අතර සංඛ්‍යාවක් තමයි ආවේ. ඒ වගේම ඒ විදිහට ගාල්ල සිට දුම්රියක් පැමිණියා. ඒ වගේම හලාවත ප්‍රදේශයේ සිට දුම්රියක් පැමිණියා. මාගේ පිටිපසින් ඔබට දෑතින් දිස්වනවා ඇති එලෙස පැමිණි දුම්රිය මේ හුදකලා ප්‍රදේශවල නතර කරන්නේ නැහැ මේ දුම්රිය. අද පස්වරුවේ දුරගමන් සේවා යථා තත්ත්වයට පත්වනවා. ඒ කියන්නේ රාජකාරී නිම කර යන ජනතාවට ගමන් කිරීම සඳහා දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් කරා. මේ අතර අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය අර්ධ රාජ්‍ය අධිකරණ මාධ්‍ය ඇතුළු ආයතනවල කටයුතු පවත්වාගෙන යාමට අවසර ලැබුණද එම සේවකින් කොටුව දුම්රිය ස්ථානය මධ්‍යම බස් නැවතුම්පොළ හා පුද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණි පසු ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් එම ආයතනයේ විසින් සැපිය යුතු බව ඊයේ පොලිසිය පැවසුවා. ඒ අනුව අද දිනේ අදාළ ස්ථාන වෙත පැමිණි තම සේවකයින්ට අදාළ ආයතනවලින් ප්‍රවාහන පහසුකම් ලබා දී තිබූ ආකාරයද දක්නට ලැබුණා. ලොව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 5,48 ලක්ෂය ඉක්මවා ඇති මොහොතක ලොව පුරා සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව 13,24,000 ඉක්මවා තිබෙනවා. යුරෝපය පුරා COVID-19 ව්‍යාප්තියේ දෙවැනි රැල්ල ශීඝ්‍ර බලපෑමක් කරන අතරතුර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ටද නැවත වතාවක් ස්වයං නිරෝධායනයට යොමු වන්නට සිදු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලෝකයේ රටවල් 214ක් පුරා පැතිරී ඇති COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මේ වන විට උච්චස්ථානයට පැමිණ තිබෙනවා. දින ගණනාවක සිට දිනකදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන ඇමරිකාව COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11ද ඉක්මවා ගොස් ඇති අතර එරට සිදු ඇති මරණ සංඛ්‍යාවද 2,51,901ක් ලෙසටයි වාර්තා වන්නේ. ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි වර්තමානයේ පවතින මේ තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පැවතියහොත් ලබන මාර්තු මාසයේ වන විට එරටින් කොවිඩ් මරණ 4,40,000 ඉක්මවා වාර්තා විය හැකි බවට උපකල්පනය කර තිබෙනවා. මේ අතර ගෙවනු පැය 24ක කාලය තුළ පමණක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 10,000 ඉක්මවන බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මේ අතර අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 88,50,000කට ආසන්න වී තිබෙනවා. පසුගියදා යෙදුණු දීපවාලි උත්සවයේ නිවෙස් වලටම වී සැමරීමට ඉන්දියානුවන් කටයුතු කළත් ඒ කාලය තුළ ඇති වූ වායු දූෂණ තත්ත්වයක් සමගින් COVID-19 ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කළ හැකි බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉන්දියාවේ මේ වන විට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,30,000 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ අතර සමස්ත යුරෝපයටම කොවිඩ් දෙවන රැල්ලේ බලපෑම තීව්‍රවද්දී ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් රැසක සංචරණ නීති දැඩි කර තිබෙනවා. මේ අතර නවතම විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවයි. කොවිඩ් ආසාදිතයෙකු හා කටයුතු කිරීම හේතුවෙන් ඔහු මෙසේ ස්වයං නිරෝධායනයට යොමු ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු විදේශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ ලන්ඩනයේ ඩවනින් ස්ට්‍රීට් හි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිරෝධායනයට යොමු ඇති ඔහු එහි සිට සිය රාජකාරී කටයුතු වල නිරත වන බවයි. මේ අතර මීට පෙරද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. COVID-19 හේතුවෙන් මේ වන විට බ්‍රිතාන්‍ය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවද 52,000 ඉක්මවා ඇති බවයි විදේශ වාර්තා අනාවරණය කරන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් සමස්ත ලෝකයේම තැතිගැන්මකට ලක්ව ඇති මොහොතක ඒ වෙනුවෙන් නිපදවන එන්නතක් කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමුව තිබෙනවා. මේ අතර ඇමරිකාවේ ෆයිසර් ආයතනය නිපදවා ඇති කොවිඩ් මර්ධන එන්නත 90%ක ප්‍රතිඵලදායක බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි එරටින් ලැබෙන නවතම විදේශ වාර්තා අනාවරණය කරන්නේ. මෙම එන්නත ඉදිරියේදී ඉන්දියාව තුළ නිෂ්පාදනය කොට ලොව පුරා බෙදා හැරීමට මූලික සැලසුම් සකස් කොට ඇති අතර ඒ වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය සඳහා මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයටද යොමු කර තිබෙනවා. මේ අතර ඇමරිකාවේ ඉම්පීරියල් උසස් විද්‍යාලයේ එන්නත් නිපදවීමේ වැඩසටහනේ ප්‍රධානී මහාචාර්ය රොබින් ෂැටොක් පවසන්නේ 90%ක පමණ ප්‍රතිඵලදායක බව පෙන්눔 කළද එය දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතික්‍රියා දක්වන ආකාරය තවදුරටත් සියුම් ලෙස විශ්ලේෂණය කළ යුතු බවයි. මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙම එන්නතට අමතරව පවතින තත්ත්වය හමුවේ ඉදිරියටත් COVID-19 වෛරසය මැඩලීම සඳහා වන නව එන්නත් නිපද වෙනු ඇති බවයි. අනුග්‍රහය
මහජන බැංකුව හඳුන්වා දෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘති වලකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද උදෑසන විකාශය වූ පත්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ තමයි යාචකයන් මහමග මේ ට්‍රැෆික් ලයිට්ස් ළඟට එන යාචකයන් අතපවන්නට උත්සාහ දැරීම හමුවේ කොරෝනා අවදානමක් නැවත මතුවෙනවා. ඒක එකක්. ඒකට උත්තරය දෙන ගමන් ඒ වගේම මේ යාචක මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් මේ ගත්තොත් මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ යාචකයෝ යම් ස්ථානයකට ගෙන ගිහිල්ලා කටයුතු කරන එක සැබෑ යාචකයෝ. සැබෑ යාචකයෝ කියන්නේ ඇත්තටම ජීවත් වෙන්න විදියක් නැති අය. ඔය කොළඹ නගරේ සහ අවට ඉන්න අයගෙන් 5%ක්වත් නැහැ සැබෑ යාචකයෝ. ඔවුන්ට වෙන ජීවත් වෙන්නම විදියක් නැහැ. ඒ නිසා ඔවුන් හිඟමනේ යෙදෙනවා. හැබැයි 95%ක් ඉන්නේ සැබෑ යාචකයෝ නෙමෙයි මේ බිස්නස් එකක ඉන්න කට්ටිය. ඉතින් බිස්නස් එකක ඉන්න කට්ටිය අනාථ නිවාස වලට ඒ වගේ මධ්‍යස්ථාන වලට යන්න කැමති නැහැ. ඒ වගේ මේ වෙලාවේ ගෙනියන්නත් බෑ. කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවධානමක් තියෙන නිසා. ඉතින් එක පැත්තකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බිස්නස් කරන නැත්නම් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන යාචකයින්ට ඒ සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරලා උන් අධිකාරියට ඉදිරිපත් කරනවා. ඒ අධිකාරියට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මම්මාවත් පනත යටතේ ජාතික මම්මාවත් පනත යටතේ යම්කිසි ප්‍රසිද්ධ මාර්ගයක බාධාවක් වෙන්න හැසිරෙනවා නම් ඒ නීතිය වරදක්. ඉතින් ඒ අනුව අපි ඔවුන් අධිකාරියට ඉදිරිපත් කරනවා. මොකද මේ වෙලාවේ රිමාන්ඩ් බාරයට පත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අධිකාරියට ඉදිරිපත් කරනවා. අපි හොඳටම දන්නවා මේ බිස්නස් කරන අය කියලා. අනිත් පැත්තෙන් සැබෑ යාචකයෝ ඉන්න අය සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වගේ අධිකාරීන් එක්ක කතා කරලා තීරණයක් ගැනීම නියමිතයි. නමුත් ඔවුන් ඉන්නේ ඊටාම සුළු පිරිසක්. ඔවුන් ඇත්තටම ඔය සිග්නල් ලයිට් තියෙන තැන්වල සංඥා ලාම්පු ගාව ඉන්න අයත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ගැන ඔපරේෂන් එකක් කරනවා මෙහෙයුමක්. නමුත් ඊට අමතරව අපි විශේෂයෙන්ම කියන්න පුළුවන් මේ යාචකයින්ගෙන් ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන් කොවිඩ් රෝගයේ ව්‍යාප්තියම. ඒ නිසා මේ මුදල් දෙන අයටත් වගකීමක් තියෙනවා. ඔබ දැනගන්න මේ ඉන්නේ සැබෑ යාචකයෝ නෙමෙයි. සැබෑ යාචකයෝ ඉන්න ස්ථාන තියෙනවා. ඉතින් ඒ නිසා මේ අයට නිරන්තරයෙන් මුදල් දෙන්න ගියොත් ඒ අය මේ බිස්නස් එක කරගෙන යනවා. ඒ නිසා මුදල් දෙන අයත් ඒ මුදල් නොදී හිටියොත් මේ විශේෂයෙන්ම සංඥා ලාම්පු ගාවදී ඉබේම ඒ කට්ටියට ඒ තැන් වලින් ඉවත් වෙන්න වෙනවා. ඔවුන්ගේ ඒ වංචනික බිස්නස් එක අඩාල වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න අපේ පැත්තෙන් අපි ඒ කරන්න තියෙන කටයුතු කරනවා. නමුත් මුදල් දෙන අයගේ පැත්තෙනුත් ඒ කටයුතු කරන්න ඕනේ. මේක බිස්නස් එකක් හැටියට තමයි 95% කියන්නේ සැබෑ යාචකයෝ නෙමෙයි. කටුනායක කෝවිඩ්න ප්‍රදේශයේ ලැබුම්හලක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චාවාරමක් සිදුවන බවට කටුනායක පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව කටුනායක පොලිසිය විසින් ව්‍යාජ නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. පොලිසිය පවසන්නේ ඔහු ගුවන් පියාසර ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලිපිලේඛන පවා සකස් කළායකු බවයි. පසුගිය දිනවල කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අත්සන් පවා යොදා ගනිමින් ව්‍යාජ ඇඳුම් නීති බලපත්‍ර නිකුත් කර ඇති බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු සතුව තිබී රුපියල් 500 සහ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇති අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කල්පිටිය ප්‍රදේශයේදී කෙරළ ගංජා කිලෝ 10ක් සමග සැකකරුවෙකු සහ සැකකාරිනියක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරු මත කන්දක්කුලිය ප්‍රදේශයේ සඟවා තිබූ තවත් කෙරළ ගංජා කිලෝ 12ක් සොයා ගැනීමට පොලිසිය කටයුතු කළා. එහි සිටි සැකකරුවන් තිදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මහ ඔය පියාසරගම ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක සිට උග්‍ර පානීය ජල හිඟයකින් පීඩා විඳිනවා. එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය ජල ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි. අම්පාර මහඔය පියාසරගම ගම්මානයේ පවුල් රැසක ජනතාව ජල හිඟයකින් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි. මහ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සතියකට වරක් ජලය ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව ගම්වාසීන් පවසනවා.
මහාවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට දවස් 7කට සැරයක් වතුර දුන්නා. මාස 2කට උඩදී. දැන් වහින නිසා දවස් 4 දෙන්නේ. නැත්නම් අපිට වතුර නැහැ. අපි අර රජයවත ඒ රජයට ඡන්ද දෙනවා, මේ රජයවත මේ රජයට ඡන්ද දෙනවා. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. සමහර දවසට ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ මූණ අතපය හොද ගන්න විදිහ නැතුව. කිසිම තැනකට වතුර බින්දුවක් ගන්න විදිහක් නැහැ. කිලෝමීටර් මෙතන ඉඳලා 8ක් තියෙනවා. වැවට යන්නත්. එහෙම ගිහිල්ලා තමයි වතුර ටික හොයාගන්නේ. ජල ගැටලුවෙන් මෙන්ම වන අලි ගැටලුවෙන්ද පීඩාවට පත්ව සිටින මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලු කෙරෙහි අවධානය යොමු කර ඊට විසඳුම් ලබා දෙන ලෙසයි. ගොවිතැන බතක් කරගන්න විදියක් නැහැ. හරකුයි අඩි. දැන් බැඳලා තියෙනවා. දැන් අවුරුදු 15 කුලට ඇලක්වත් කපල් නැහැනේ. කිසිම අපි කියන්න ඕන හැම නිලධාරියෙකුටම කිව්වා කිසිම කෙනෙක් නැහැ. අපේ ප්‍රාදේශීය සභාවෙන් දෙනවා දවස් 7කට සැරයක් වතුර. ඒත් ඉතින් ගොඩක් වාජන නැහැ. අපිට තියෙන්නේ වාජන 3-4ක් වගේ. වතුර ලයින් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මෙහාට දෙන්න කියලා අපි ලියුම් ඉදිරිපත් කරා. සතියකට සැරයක් හරි වතුර දෙන එකත් මිනිස්සුන්ට ටිකක්වත් ප්‍රමාණවත් නැහැ. ඉතින් මෙහාට නාන්න යන්නත් කිලෝමීටර් ගාණක් යන්න ඕනේ. වේලසනින් ගිහිල්ලා 12ට එකට වගේ නාගෙන ආවොත් තමයි ඉතින් මෙහාට නැත්තම් අලි ගහනවා මිනිස්සුන්ට. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සෝදානම. ලයිව් 8 SMS සේවා